අදත් වෙනද වගේම අපේ මවුන පවුලේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ආරම්භ කරන්නම් මගේ පැහැදිලි කිරීම. අපි දින කිහිපයක් තිස්සේ කතා කරගෙන ඉන්නේ සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමට අපි අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග කිහිපයක් ගැන එකින් එකට. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ නායකත්ව ගුණාංග සම්බන්ධයෙන්. ඇත්තටම කියන්නේ සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීම උදෙසා නායකත්ව ගුණාංග වර්ධනය කරගන්නේ කොහොමද කියන එක ගැන ඔබත් එක්ක අදහස් කිහිපයක් උමාරු කරගන්න. ඇත්තටම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නායකත්ව ගුණාංග කියන ඒවා තියෙන්න ඕන නායකයන්ට පමණයි නේද කියලා. නෑ දැන් නායකයෙක් මෙහෙවන්නේ කිසියම් කණ්ඩායමක් නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ මෙතන තියෙන අපේ මවුන පවුල. ඉතින් මේ මවුන පවුලේ මේ මවුන කණ්ඩායම වැඩසටහන් මෙහෙවන පුද්ගලයන්ට පමණක් නායකත්ව ගුණාංග තිබිලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ඒකේ ප්‍රතිඵල සියල්ලන්ටම එක හා සමානව ලැබෙන්න නම් සියලු දෙනා තුළම යම් ප්‍රමාණයකට හොයි නායකත්ව ගුණාංග තියෙන්න ඕනි. ඒ කියන්නේ නායකයාගේ ප්‍රමාණයටම නැති වුණත් ඊට අඩු ප්‍රමාණයකින් හෝ නායකත්ව ගුණාංග කියන ඒවා පවතින්න ඕනේ. එහෙම පැවතුනොත් තමයි ඒ සියල්ලන්ටම ඒකේ ප්‍රතිලාභ භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. රටක් විදිහට ගත්තට පස්සේ ඒ රටක රට මෙහෙවන නායකයන්ට පමණක් ඒ ගුණාංග තිබිලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. රටේ ඒ ජනතාව වන අපි හැමෝටම යම් ප්‍රමාණයකට හෝ ඒ ගුණාංග පැවතුනොත් තමයි ඒ සියලුම ප්‍රතිලාභ හැමෝ අතරම බෙදලා ගිහිල්ලා සාර්ථකව අපේ ජීවිත ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න කලින් මොකක්ද මේ නායකත්වය කියලා කියන්නේ. ඒත් නායකත්වය කියන එකට විවිධ පුද්ගලයන් විවිධ අර්ථ දැක්වීම් අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. මම සරලව ගත්තොත් අපිට කිසියම් ඉලක්කයක් එහෙම නැත්නම් අරමුණක් එහෙම නැත්නම් අරමුණු රාශියක් ළඟා කරගන්න සිසු අයගේ නැත්නම් ඒ කණ්ඩායමේ අනිත් පුද්ගලයන්ගේ ඒ චර්යාවන් කෙරෙහි ඒ බලපෑම් ඇති කිරීමේ ක්‍රියාවලියක් තමයි නැත්නම් process එකක් තමයි මේ නායකත්වය කියලා කියන්නේ. ඒකට දැන් අපි උදාහරණයක් ගත්තොත් කිසියම් සංවිධානයක් වෙන්න පුළුවන් නැත්නම් ආයතනයක් වෙන්න පුළුවන් රටක් වෙන්න පුළුවන් සමිතියක් වෙන්න පුළුවන් ඒ ඕනම දෙක ඉන්නවා කිසියම් සමාජික පිරිසක් කණ්ඩායමක්. අන්න ඒ අරමුණ නැත්නම් ඒ තියෙන දැක්ම සාක්ෂාත් කරගන්න කණ්ඩායමේ අනිත් සියලුම අයගේ ඒ චර්යාවන් කෙරෙහි බලපෑම් ඇති කිරීමේ ක්‍රියාවලියක් තමයි මෙතන මේ නායකත්වය කියලා කියන්නේ. ඉතින් අපි බලමු අපි හැමෝම යම්කිසි කණ්ඩායමක යම්කිසි ආයතනයක කිසියම් මොහොතක නායකත්වය කියන එක හොබවන්න අවස්ථාවක් එනවා. හැම විටම නැති වුණත්. අන්න ඒ වගේ ඒ නායකත්වය දරන්න අවස්ථාවක් උදා වුණාට පස්සේ අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ටිකක් අද වෙලාව මිනිත්තු කිහිපයක් වැඩිපුර ගන්නවා. අපි අරගෙන කතා කරමු එකින් එකට දීර්ඝ විස්තරයක් නෙමෙයි කෙටි පැහැදිලි කිරීමක්. දැන් මම මෙතන මේ ඉදිරිපත් කිරීමේ පිළිවෙලක් නැහැ. මේක පළවෙනි මුලින්ම තියෙන්න ඕන ලක්ෂණය තමයි මේ කියලා. මෙතන මේ කාර්යක්ෂම නායකයෙකු සතු වේතු ගුණාංගයන් මොනවද කියන එක තමයි මම මෙතනදී කතා කරන්නේ. අන්නේ කාර්යක්ෂමතාවය කියන එක ළඟා කරගන්න නම් අපිට මේ එකක් තමයි මේ තාක්ෂණිකම හැකියාවන් පැවතීම කියන එක. ඒ කියන්නේ දැන් තාක්ෂණය කියන්නේ කාර්යක්ෂමතාවය නැත්නම් අපි දිනු කරගන්න නම් නූතනයේදී තාක්ෂණය කියන එක යොදා ගන්න වෙනවා. ඒතර සංනිවේදන කාර්යයන් සඳහා ඒ අදහස් උමාරු කර ගැනීම සඳහා අනිත් කණ්ඩායමේ අනිත් සමාජිකයන් මෙහෙයවීම සඳහා අපිට තාක්ෂණය කියන එක යොදා ගන්න වෙනවා. අන්න ඒ තාක්ෂණික උපකරණ භාවිත කිරීම සම්බන්ධයෙන් ඒ තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් තියෙන්න ඕන හැකියාව කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම මෙතන මේ තාක්ෂණිකමය හැකියාවන් පැවතීම නායකත්වයකට අවශ්‍යයි කියන එක පැහැදිලි කරන්නේ. ඊළඟට අවබෝධ කර ගැනීමේ හැකියාව. නැත්නම් ඒකට කියන අපි ප්‍රත්‍යක්ෂ ඥානය පැවතීම කියලා. මේ අවබෝධය කර ගැනීම කියලා කියන්නේ යම්කිසි අපි ඒ නායකයා නියෝජනය කරන ආයතනයේ නැත්නම් සංවිධානයේ තියෙන ඒ දැක්ම පිළිබඳව දැක්ම මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම. ඊළඟට ඒක තියෙන සමාජය පරිසරය අවබෝධ කර ගැනීමේ හැකියාව. ඒතර සමාජිකයන්ගේ ගතිගුණ අවශ්‍යතා සිතුම් පැතුම් ඒ ආකල්ප හඳුනා ගැනීමේ නැත්නම් අවබෝධ කර ගැනීමේ හැකියාව. මෙන්න මේ සියල්ලම නායකත්වයේ කියන එකට අවශ්‍ය වෙනවා. තවත් කාරණයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් දැනුම සහිත බව.
දැනුම කියන එක අපිට පතපතෙන් ලබා ගන්න පුළුවන්, මේ වගේ වැඩසටහන් වලින් ලබා ගන්න පුළුවන්, ඊළඟට අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් මේ තොරතුරු. එතකොට ඒ Taman නියෝජනය කරන සංවිධානයට, ආයතනයට අදාළව ඒ Tamanගේ ඒ අරමුණු සාක්ෂාත් කරගන්න, අරමුණු සම්පූර්ණ කර ගැනීම සඳහා ඒ අවශ්‍ය දැනුම තියෙන්න ඕනේ. ඒ දැනුම නැති වුණොත් අපිට කණ්ඩායමක් මෙහෙයවන්න බෑ. ඒ නිසා ඒ දැනුම සහිත බවත් පුද්ගල සාර්ථකත්වය ඇති කරගන්න, ඒ නායකත්ව ගුණාංග දිනු කරගන්න අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඊළඟට ශාරීරික නිරෝගීතාවයෙන් යුක්ත බව. ඇත්තටම ඕනම පුද්ගලයෙකුට මේ නිරෝගීතාවය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මෙතන ශාරීරික නිරෝගීතාවය පමණක් නෙමෙයි මානසික නිරෝගීතාවයත් අවශ්‍යයි අනිවාර්යෙන්ම. නමුත් මේ මානසික නිරෝගීතාවය කියන එක අනිත් කරුණු අතුලේ ගැබ් වෙනවා. මේ දැනුම පවත්ව ගන්න, අවබෝධ කර ගැනීමට මේ හැම දෙයකම. ඒ නිසා මම ඒක විශේෂයෙන් මෙතන දක්වලා නැහැ. අපිට මේ ශාරීරික නිරෝගීතාවය කියන එක නැත්නම් රෝග වලින් තොරව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමට. කණ්ඩායමක් මෙහෙවන්න. ඊළඟට හොඳ මතක ශක්තියක් තිබීම. ඇත්තටම අපිට මේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය වෙනවා. මම කලින් පැහැදිලි කරා මේ මොලේ ක්‍රියාකාරීත්වය ගැන. ඒතර වම් මොලේ සහ දකුණු මොලේ ක්‍රියාකාරීත්වය తాවකාලික මතකයේ තියෙනවා කියලා කිව්ව වම් මොලේ තුල, දීර්ඝකාලීන මතකයේ තුල රැඳෙන්නේ දකුණු මොලේ තුල. ඒතර මෙන්න මේ මොලේ ස්නායු වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරගන්න අභ්‍යාස ගැන කතා කරා. ඒ හරහා මතක ශක්තිය කියන එක දිනු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් නායකයෙකුට අවශ්‍ය ලක්ෂණයන්ගෙන් තවත් එකක් වෙනවා. ඊළඟට නිර්මාණාත්මක හැකියාවෙන් යුක්ත බව. ඒතර නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා දැන් ක්‍රියේටිවිටි කියන එක. ඇත්තට මේක අපිට තවත් ඉදිරියෙන් ගත්තොත් ඒ පරිකල්පන ශක්තිය කියන එක ඉමේජිනේෂන් කියන එකත් මේකටම සම්බන්ධ වෙනවා. ඒකට ඒ පරිකල්පනය කිරීමේ නැත්නම් මනස තුල යම් යම් දේවල් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා නායකයෙකුට. ඒ අනාගතය පිළිබඳව මේකේ මේ අරමුණ ඉටු වුණාට පස්සේ ලැබෙන අවසාන ප්‍රතිඵලය පිළිබඳව පරිකල්පනය කරන්න හැකියාව තියෙනවා. ඊළඟට භෞතික වශයෙන් ඒ අවශ්‍ය දේවල් අද සිතේ පවතින සැලැස්ම භෞතික වශයෙන් ඒ ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සමාජිකයන් එක්ක මේ කටයුතු පිළිබඳව සැලසුම් සකස් කිරීමේදී ඒ පිළිබඳව හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා. මෙන්න මේ සියල්ලම එක රාශී වුණ තැනක තමයි කාර්යක්ෂම නායකයෙක් බිහි වෙන්නේ. ඊළඟට අදිෂ්ඨාන ශක්තියෙන් ක්‍රියා කළ හැකි බව. ඒකට මෙන්න මේකත් අත්‍යවශ්‍ය ලක්ෂණයක් වෙනවා අදිෂ්ඨානය කියන එක. මොකද යම්කිසි කාර්යයක් දිගට කරගෙන යාමේදී හිතන වේගයෙන්ම ඒක බලාපොරොත්තු වෙන අයුරින්ම සිදු නොවෙන්න පුළුවන්. ඒකට ඒ වගේ අවස්ථාවක මේ මානසිකව කඩාය වැටීම් සිදු වෙන්නේ නැතුව අනිත් කණ්ඩායමේ සියලුම සමාජිකයන් එක්ක එකට ඒක රාශී වෙලා ඔවුන්වත් හොඳට අභිප්‍රේරණය කරගෙන මොටිවේට් කරගෙන අරමුණ ජය ගැනීම දක්වාම කණ්ඩායම මෙහෙවීම සඳහා හොඳ අධිෂ්ඨාන ශක්තියක් තියෙන්න ඕනේ නායකත්වයේ කියන එකට. මේක ඇත්තටම අපිට මේ ආයතනයක් වෙන්න ඕනේ පෞල් ජීවිතය තුළ උනත් මේක අවශ්‍යයි. පෞල තුළ ඒ නායකත්ව ගතිගුණ කියන එක හැම කෙනෙකුටම අවශ්‍ය වෙනවා. ඒ පෞල තුළ අරමුණු සාක්ෂාත් කරගෙන අරමුණු ඉෂ්ට කරගෙන සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න. ඒකට මේක පෞල් ජීවිතයටත් පොදුයි, වෘත්තීය ජීවිතයටත් පොදුයි, සමාජ ජීවිතයටත් පොදුයි. හැමතැනටම මේ නායකත්ව ගුණාංග කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඊට බලවත් උනන්දුවෙන් යුක්ත බව. එතකොට මේ උනන්දුව කියන එක බලවත් වෙන්න ඕනේ. ඒ උනන්දුව නැති තැනක අරමුණක් ඉටු වෙන්නේ නැහැ. අරමුණක් ඉටු වීම දක්වා අපිට අවශ්‍ය ඉවසීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ බලවත් උනන්දුව කියන එකත් අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. නායකත්ව ගුණාංග වර්ධනය කරන්න. අනිත් එක තමයි දැන් නායකයෙක් කියලා කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි දැන් කණ්ඩායමකට නායකත්වය සපයන්නේ. එතකොට මේක මේ කණ්ඩායමේ අනිත් සමාජිකයන්ට නිතර නිතර බල කිරීමකින් තොරව සිය කැමැත්තෙන්ම වැඩ කිරීමට සැලැස්වීම තමයි නායකයෙක්ගේ නියම ලක්ෂණය වෙන්නේ. නැත්තම් හැමදේම මේ බල කර කර ඇඟිල්ලෙන් එන හැමතිස්සෙම කියන්න වෙනවා නම් ඒක හොඳ නායකත්ව ලක්ෂණයක් නෙමෙයි. අනිත් පුද්ගලයන්ට ඒක තමන්ගේ කැමැත්තෙන්ම ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍ය පසුබිම සකස් කර දීම තමයි නායකයෙක්ගෙන් වෙන්න ඕනේ. ඒක තමයි සැබෑ නායකත්ව ලක්ෂණයක් වෙන්නේ. අනිත් එක තමන් සමග කටයුතු කරන අය අවබෝධ කර ගැනීම. ඒතකොට තමන්ගේ සමාජිකයන්ගේ අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ එක් සමාජිකයාගේ දක්ෂතාවය මොකක්ද කියන එක වෙනම අවබෝධ කර ගන්න ඕනේ. ඒ පුද්ගලයාගෙන් අපිට මේ අරමුණ ඉෂ්ට කරගන්න ගන්න පුළුවන් සේවය මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඔවුන්ගේ පෞල් පරිසර පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද
උන්ගේ ඒ පෞල් ප්‍රශ්න තියෙනවා නම් එතකොට උන්ගේ මොනවා හරි ඒ මානසික එතකොට පීඩනයක් ඇති වෙනවා ඒ ගැටලු වලට මුහුණ දෙනකොට. එතකොට මේ සියල්ල අවබෝධ කරගත්තොත් තමයි එක් එක් පුද්ගලයාගෙන් ඒ කණ්ඩායමට ගන්න පුළුවන් සේවය වෙන වෙනම අධ්‍යයනය කරලා ඔවුන්ට නිසි තැන ලබා දුන්නොත් තමයි පොදුවේ ඒ කණ්ඩායම් හැඟීමෙන් අරමුණ කතා ළඟා වීමේ හැකියාව පවතින්නේ. ඒකත් අවශ්‍ය කාරණයක්. සමාජික අදහස් වලට සවන් දීමේ පුරුද්ද. දැන් බොහෝ දෙනෙකුට නායකයන්ට තියෙන අනිත් අයගේ අදහස් වලට සවන් දීමේ පුරුද්දක් නැහැ. Tamanගේ හිතේ තියෙන දේ අනිත් අයට කාවත් ගන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ආයතන ප්‍රධානියක් වුණත් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක එහෙම වුණොත් ඒක සාර්ථකත්වයට යන්නේ නැහැ. ඒතර අනිත් අයගේ අදහස් වලට අනිත් අයගේ දෘෂ්ටි කෝණයන්ට අවස්ථාව දීලා ඔවුන්ගේ අදහස් අරගෙන ඒ සාමූහික කටයුතු කර තමයි යම්කිසි ආයතනයක සංවිධානයක දියුණුව පවතින්නේ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ සමාජික අදහස් වලට සවන් දීමේ පුරුද්දත් හොඳ නායකත්ව ලක්ෂණයක් වෙනවා. සමාජිකයන්ගෙන් සිදුවන අඩුපාඩු සඳහා විවේචන රහස්‍යගතව සිදු කිරීම. දැන් යම්කිසි පුද්ගලයෙක්ගෙන් අඩුපාඩුවක් සිදු වුණොත් බොහෝ දෙනෙක් කරන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම. ඒ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේදී ඒ අදාළව ඒ අඩුපාඩුව සිදු වුණු පුද්ගලයා අපහසුතාවයට පත් වෙනවා. ඔහුගේ ඒ ආකල්ප ඍණාත්මක වෙනවා ඊළඟට. ඒ පුද්ගලයා පිළිබඳව ආයතනය පිළිබඳව තියෙන ගෞරවය නැති වෙනවා. ඒ නිසා දිගින් දිගටම වුණත් ආරම්භක අවස්ථාවේ හරි ඒ කියන්නේ හිතාමතා ලටුව වැරදි වෙන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක නායකයා විසින් කරන්න අවශ්‍ය වෙන්නේ ඒ වැරද්ද පිළිබඳව අඩුපාඩුව පිළිබඳව මේ විවේචනය ඔහුට රහස්‍යගතව සිදු කරලා තනියෙන් ගෙනල්ලා සිදු කරලා ඒක නිවැරදි කර ගැනීමට අවස්ථාව සලසලා දෙන්න. නමුත් ඒක දිගින් දිගටම එහෙම වෙනවා නම් ඊට පස්සේ ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. නමුත් ආරම්භක අවස්ථාවේදී ඒක සැරේටම සියලුම සමාජිකයන් ඉස්සරහා විවේචන සිදු කරන්න ගියොත් ඒක ආයතනයටත් හානියක්, Tamanටත් හානියක්, ඒ පුද්ගලයාටත් හානියක්. ඒකෙන් වෙන්නේ ඇත්තටම අසාර්ථකත්වය කරා කණ්ඩායමම ගමන් කිරීමක් තමයි අර සිතුවිලි හුවමාරුවත් එක්ක. සමාජිකයන් සිදු කරන හොඳ කටයුතු වලට ප්‍රශංසාව ප්‍රසිද්ධියම සිදු කිරීම. ඇත්තට ඕනම අවස්ථාවක යම්කිසි පුද්ගලයෙක්ගෙන් හොඳ කටයුත්තක් සිදු වුණොත් ඒ තියෙන ප්‍රශංසාව තනියෙන් ගෙනවල කරලා වැඩක් නැහැ. ප්‍රශංසාව කියන එක ප්‍රසිද්ධිය කරන්න ඕනේ. ප්‍රශංසාව ප්‍රසිද්ධිය කරන්න ඕනේ, විවේචනය රහසිගතව කරන්න ඕනේ. ඒක තමයි හොඳ නායකයෙකුගේ ලක්ෂණයක් වෙන්නේ. ඊළඟට සෑම දිනාටම සාධාරණ වීම. ඒ කියන්නේ ඒ ආයතනයක් ගත්තොත් ආයතනයේ ඒ තනතුරු ભેදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව, ඒ දැනුම පිළිබඳව ભેදයකින් තොරව, සුදුසුකම් ભેදයකින් තොරව, ළඟට දුප්පත් පොහොසත් ભેදයකින් තොරව ඒ කණ්ඩායමේ හැම දිනාටම සාධාරණ වීම කියන එක තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ නායකත්ව ලක්ෂණයක් විදියට. තමන් සතු බලතල වලින් කොටසක් සෙසු අයටත් බෙදා හැරීම. දැන් බොහෝ නායකයන් කරන්නේ අර දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම තමන්ගේ බාරයට ගන්නවනේ. නමුත් ඒක එතෙන්දී තමන්ට ඒක කරගන්නත් බෑ ඊළඟට. ඒ නිසා සැබෑ නායකත්ව ගුණාංගයක් වෙන්නේ අර කියන්නේ පොදු අරමුණ ජය ගන්න නම් ඒ තියෙන ඒ බලතල වලින් කොටස් ඒ සුදුසු පුද්ගලයන්ට බෙදලා දීලා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඔවුන්ගේ කාර්ය කිරීමේ හැකියාව මෙතනට සම්බන්ධ කරගත්තොත් ඉතාමත්ම කාර්යක්ෂමව ඒ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් අර තනියෙන් වැඩ කරනවට වඩා. ඒකට ඒකත් නායකයෙකුට අවශ්‍ය ලක්ෂණයක් වෙනවා. ඊපස්සේ මානව හිතවාදී ලෙස කටයුතු කිරීම. ඊළඟට කියන්නේ මනුෂ්‍ය ගුණධර්ම වලට අගය කරන අනිත් පුද්ගලයන්ගේ ඒ දුක තේරුම් ගන්න පුළුවන් උන්ට එක්ක මෙන්න මේ මානව හිතවාදී කියන එක ඔබට හොඳට තේරෙනවා. එතකොට ඒ අන්නේ මනුෂ්‍ය ගුණාංගයක් දිනු කර ගැනීම කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා. ඊට කණ්ඩායමේ සැලසුම් කටයුතු සහ පාලන කටයුතු වලට සමාජිකයන් සම්බන්ධ කරවා ගැනීම. එතකොට නායකත්වයේ කියන එකේදී අංශ කීපයක් තියෙනවානේ සැලසුම් කිරීම, ප්ලෑනින්, ඊළඟට තියෙනවා සංවිධානය කිරීම, ඊළඟට ඒවා කටයුතු පාලනය කිරීම. මෙන්න මේ සියලුම කටයුතු වලට කණ්ඩායමේ අනිත් සමාජිකයන්වත් සම්බන්ධ කරගත්තොත් ඒක කාර්යක්ෂම නායකයෙක්ගේ ගුණයක් වෙනවා. අරමුණ ඉටු කර ගැනීම පහසුවෙන් සිදු කරගන්න පුළුවන්. නායකයන්ගේ ශෛලිය සහ රටාව සමාජිකයන්ට අනුගමනය කළ යුතුයි නොසිතීම. දැන් බොහෝ දෙනෙක් හිතනවා නායකයා අනිත් කවුරුත් මං විදියටම හිතන්න ඕනේ. ඒතර මගේ ශෛලිය මගේ රටාවම අනුගමනය කරන්න ඕනේ කියලා. නමුත් එහෙම අවශ්‍ය නැහැ. අපි 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාට තියෙන ශෛලීන් 10ක්, සිතින් පැතුම් ආකාර 10ක්, හැකියාවන් 10ක්. ඒ නිසා ඒ පුද්ගලයාගේ තියෙන ඒ හැකියාවන් ශෛලීන් සම්බන්ධ කරගෙන ඒ අරමුණ ජය ගන්නවා විනා සියලු දෙනාම Tamanගේ විදියට හැටගස්වා ගන්න
යෑම හොඳ නායකත්ව ලක්ෂණයක් නෙමෙයි. ඒක දුර්වල නායකත්ව ලක්ෂණයක්. ඒ නිසා නායකයන්ගේ ශෛලිය, රටාව සමාජිකයන් අනුගමනය කළ යුතුයි කියලා සිතන්න අවශ්‍ය නැහැ. ඒක තමයි නායකත්ව ලක්ෂණයක් වෙන්නේ. සමාජිකයන්ගේ වැරදි අඩුපාඩු දෙසම බලමින් විවේචනය කිරීම වෙනුවට ඔවුන්ගේ යහපත් ක්‍රියාකලාපයන් දෙස බලමින් ඇගයීම. ඇත්තටම දැන් බොහෝ දෙනෙක් කරන්නේ කොයිතරම් හොඳ තිබුණත් හොඳ 100ක් අතරේ අර තියෙන එක වැරද්දක් අල්ලගෙන ඒක විවේචනය කරන කෙනෙක්. නමුත් ඇත්තට මේක වෙන්න ඕන අනිත් පැත්තයි. අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් අඩුපාඩු බහුතරය අතරේ එක හොඳක් හරි තියෙනවා නම් අන්නේ හොඳ පිළිබඳව ඔහුට තියෙන ප්‍රශංසාව ප්‍රසිද්ධිය සිදු කරගන්න, අඩුපාඩු පිළිබඳව වෙනම රහස්‍යගතව පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ පුද්ගලයාටත් ඒක යහපතක් වෙනවා. ඔහුගේ තියෙන අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන්. ඊපස්සේ ප්‍රශංසාවත් එක්ක වැඩි ප්‍රශංසාව ලැබීමේ බලාපොරොත්තු වෙන්න හෝ ඒ අඩුපාඩු නිවැරදි කරගන්න උත්සාහ කරනවා. ඒතර මෙන්න මේ විදිහට දාම ක්‍රියාවලියක් විදිහට ගිහිල්ලා තමයි ඒ සාර්ථකත්වය කරා යන්න පුළුවන් වෙන්නේ. ඊළඟට නිතර කලබලයට පත්වන අයක නොවීම. ඒකට බොහෝ දෙනෙක් යම්කිසි සුළු සිදුවීමකින් පවා කලබලයට පත් වෙනවා. එතකොට මෙන්න මේ කලබලයකට පත්වන අයක නොවීමත් සාර්ථක නායකයෙකුට අවශ්‍ය ගුණාංගයක් වෙනවා. ඊළඟට සමාජිකයන්ට සහ බාහිර පුද්ගලයන්ට ආචාරශීලී අයෙකු වීම. එතකොට ආචාරශීලී වෙන්න ඕනේ. එතකොට එහෙම වුණොත් තමයි ඒ පිළිබඳ බාහිර සමාජයට විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ මුල්ම ආකර්ෂණය ඇති කරන්නේ. ඊපස්සේ ඒක තමයි අර පෞරුෂත්ව ගුණාංගයන්ගෙන් එක ලක්ෂණයක් තමයි මෙන්න මේ අනිත් පුද්ගලයන්ට බාහිර පුද්ගලයන්ට ආචාරශීලී වීම කියන එකත් ඒකත් නායකත්වයට අවශ්‍ය ලක්ෂණයක්. සෑම සමාජිකයෙකුම කණ්ඩායමට වැඩදායී පුද්ගලයෙකු බව අවබෝධ කර දීම. දැන් යම්කිසි කණ්ඩායමක් ගත්තට පස්සේ ආයතනයක් ගත්තට පස්සේ ඒ තම තමන්ගේ අත්දැකීම් දැනුම අනුව උගත්කම බුද්ධිමත්කම ඒ සියල්ලම අනුව එක් එක් රණතුරු වල පිහිටවනවා. ඒ අරමුණ ඉෂ්ට කරගන්න. නමුත් මේ හැම කෙනෙක්ගෙම ඒ කාර්යභාරය සමස්ත අරමුණ ඉෂ්ට කර ගැනීමට වැදගත්. ඒකට එක තැනකින් ඒ ක්‍රියාවලිය ඉටු නොවුනොත් ඒ සමස්ත ක්‍රියාවලියම එන හිටිනවා. ඒ නිසා දැන් නමුත් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ඒ ආයතනයේ නැත්තම් කණ්ඩායමේ ඒ වගකීම් අඩු නැත්තම් පහළ තනතුරක් දරන කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ ඊතරම් දායකත්වයක් නැහැ කියලා තමන් පිළිබඳ හීනමානයක් ඇති වෙන්න පුළුවන්. නෑ නමුත් නායකයාගේ වගකීම තමයි හැම දිනාටම අවබෝධයක් ඇති කරලා දෙන්න ඕන. හැම කෙනාගේම එක් එක් තනතුරු වල පිහිටෙව්වට හැම කෙනාගේම දායකත්වය එකට එකතු වුණොත් තමයි මේ අරමුණ ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම කෙනාගේම කාර්යභාරය එක හා සමානව වැදගත් කියන මේ අවබෝධය ලබා දීමත් නායකයෙකුට අත්‍යවශ්‍ය ගුණාංගයක් වෙනවා. ඊට සමාජිකයන් සඳහා නිතරම පැහැදිලි අරමුණු ඇති වෙන අයුරින් කටයුතු කිරීම. දැන් අපි ඒ අරමුණක් ජය ගන්නනේ කණ්ඩායමක් මෙහෙවන්නේ. අන්නේ ඒ සමාජිකයන්ට නිතරම මේ පැහැදිලි අරමුණු ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමත් නායකත්ව ලක්ෂණයන්ගෙන් එකක් වෙනවා. ඒ මොනොත් තමයි සාර්ථක ජීවිත ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ගුණාංග දිනු කරගත්තොත්. ඊළඟට මම අවසන් කාරණේ විදිහට කතා කරනවා. අවසන් කියන්නේ මේ කරුණු ටිකෙන් විතරක් කියන එක නෙමෙයි. මම මෙතෙන්දී සාකච්ඡා කරන්න ගත්ත කාරණාවලින් අවසන් කාරණය සමාජිකයන්ට හිතවත් බව පෙන්눔 කරමින් ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව තමා සමග කතා කිරීමෙන් විසඳාගත හැකි බව අවබෝධ වන අයුරින් විශ්වාසය ගොඩනැගෙනසේ කටයුතු කිරීම. දැන් බොහෝ දෙනෙකුට නැත්නම් ඔකනේ. ඒ කියන්නේ කණ්ඩායමේ අනිත් පුද්ගලයන්ගේ සිත් තුළ ඒ නායකත්වය පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය ඇති වෙන විදිහට කටයුතු කරලා නැහැ. ඒ නිසා හොඳ නායකයෙක්ගේ ලක්ෂණයක් තමයි කණ්ඩායමේ අනිත් සමාජිකයන් පිළිබඳව විශ්වාසයක් ඇති කරන්න ඕනේ. Taman එක්ක ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් සාකච්ඡා කරලා ඒකට විසඳුමක් ලබා ගන්න පුළුවන් කියන ඒ විශ්වාසය ඇතිවන අයුරින් කටයුතු කිරීමත් ඒක අත්‍යවශ්‍යයි. ඒ සඳහා අර කලින් කියපු සියලුම ලක්ෂණ ඒ නායකත්වය තුළ පවතින්න ඕනේ. ඒ පැවතුනොත් තමයි කණ්ඩායමේ අනිත් පුද්ගලයන්ට නායකයා පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන්නේ. නැත්තම් ඒ පිළිබඳව අදහස් සෝමාරු කරගන්න පෙළඹෙන්නේ නැහැ. මෙන්න මේ කියන සියලුම ලක්ෂණ ඒක රාශී කරගත්තොත් කණ්ඩායමක් නිවැරදිව මෙහෙवला ඒ අරමුණ ජය ගැනීම දෙසා කටයුතු කරන්න පුළුවන්. මේක රටක නායකයන්ටත් අදාළයි, ආයතනික නායකයන්ටත් අදාළයි, කිසියම් කුඩා සමිතියක වෙන්නත් පුළුවන්. ඒකට ඒ සමිතිවල නායකත්වයටත් අදාළයි. ඒකට සමාජය තුළ අපි පවුල් ඒකකයටත් අදාළයි. ඒ නිසා මේ ගුණාංග එක සැරේටම සියල්ලම බැරි වුණත් යම්කිසි ප්‍රමාණයකට හෝ අපි තුළ මේ ගුණාංග වර්ධනය කරගත්තොත් අපිට හැකියාවක් තිබෙනවා සාර්ථක නායකයන් විදිහට ඉදිරියේදී සමාජයට තමන්ගේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න. ඒ නිසා මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා මම දිලුත් මහත්මයාත් එක්ක තාම කතා කරේ නැහැ.
මේ මාසය අදින් ඉවරයි. ඉදිරි මාසයට අපි ඔන්න දින කිහිපයක් අපේ තව ඉන්නවනේ බුද්ධි මණ්ඩලයක්. අවස්ථාව ලබා දීලා ආයිත් නැවත අවස්ථාවක් ලැබෙන වෙලාවකට මට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අදහස් වමාරු අපි ඒක බලමු. නැත්නම් තවත් අවශ්‍ය නම් දින කිහිපයක් ඉදිරියට යන්නත් පුළුවන්. අපි ඔබත් එක්ක ඒ අදහස් වමාරු කරගෙන සාර්ථක ජීවිත ගොඩනගා ගනිමු කියන මතක් කිරීමක් සිදු කරමින් සැමටම සුබ දිනයක් නැවතත් ප්‍රාර්ථනා කරමින් මම අදට සමුගන්නම්. බොහොම